සුබ දවසක් සියලුම යාළුවන්ට අපේ ගොඩක් දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ ඉල්ලීමක් තිබ්බා අපිට මේ ගෙවල් වලට දැන් ගොඩක් දරුවෝ ඉන්නේ සහ ඉංග්‍රීසි ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන ලොකු පිරිසකින් ඉල්ලීමක් කරලා තිබ්බා මේ පුළුවන් තරම් පාඩම් කරලා අපි ෂෙයා කරලා ඉංග්‍රීසි මට්ටම චුට්ටක් හදාගමු මේ ටිකේ පොඩ නිදහස් ඉන්න කාලයක් අවට පරිසරය තුල ඇත්තම ඛේදජනක අවස්ථාවක් උද්ගත වෙමින් තිබුණාට අපි ගෙවල් වල ඉන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ වෙලාවේ ඵලදායී දෙයක් ලෙස මම කල්පනා කරා මට පුළුවන් මට්ටමින් හොඳ වීඩියෝ එකක් කරලා පරිම මගේ මට්ටමින් මගේ දැනුම මගේ යාළුවෝ සමග මගේ සිසුන් සමග ෂෙයා කර ගැනීම. ඒතර ඒකේ පදනමක් ලෙස පාඩම් 20ක් කිරීමට සැලසුම් කරලා තියෙනවා. අද පළමු පාඩම මෙලෙස දිගහැරෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ගොඩක් ළමයි අද අපේ ප්‍රධාන පාඩම වලටපත් වෙන්නේ ගොඩක් සිසුන් අතර තියෙන ප්‍රශ්නයක්. ගොඩක් ඉංග්‍රීසි කතා කරන කට්ටියත් බොහෝ විට වරද්දනවා. මෙන්න මේ වචන ටික. අපි කතා කරලා සරලව මෙන්න මේ වචන ටික ගත්තොත් එහෙම මේ කියන શબ્දය and the මෙන්න මේ මූලික වචන තුන. සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාව කතා කරද්දී ලියද්දී මේ වචන තුනේ යෙදීම අතිශය වැදගත් වෙනවා. මක්නිසාදයක් අපි කිසියම් අවස්ථාවක රචනාවක් ලියද්දී හරි කිසියම් කෙනෙක් එක්ක ඉංග්‍රීසි වලින් කතා කරද්දී හරි ඊමේල් එකක් හරි ලෙටර් එකක් ඕනම ලිඛිත දෙයකදී හෝ කතා කිරීමකදී අපි මේ වචන හරියට පාවිච්චි කරේ නැත්නම් අපි මේ කතා කරන කොටස වැරදි. එතන සම්පූර්ණයෙන් වැරදි අර්ථයක් එන්න පුළුවන්. උදාහරණ විදිහට අපි ගත්තොත් එහෙම අපිට සරලව සාකච්ඡා කරන්න පුළුවන් මෙන්න මේ කොටස අපි බලමු පොඩ්ඩක්. මෙන්න මේ උදාහරණ පහ. හරි දැන් මගේ යාළුවෝ පොඩ්ඩක් බලන්න මේ උදාහරණ පහ දෙස. මේ උදාහරණ පහේ ඔබ සාමාන්‍ය විදිහට කතා කරන ඉංග්‍රීසි වලත් අපි පාවිච්චි කරන බහුල වශයෙන් පාවිච්චි කරන මූලික ව්‍යාකරණ සංකල්ප කිහිපයක් තියෙනවා. දැන් අර and අපේ ප්‍රධාන පාඩම් වෙන්නේ articles. ඔයගොල්ලෝ නැවත වරක් බලන්න articles. the articles කියලා කිව්වම ඇතැම් ළමයින්ට ඔළුවට යනවා articles කිව්වම සංගරා ලිපි. ඒ සියලු අර්ථ තියෙනවා. ඉංග්‍රීසි භාෂාව ගත්තොත් එක වචනයක් ගත්තා මේ වචනේ අර්ථ ගොඩක් තියෙනවා. If you concerned about the language, especially when we discuss about the English language, if you take one word, it has different meanings. So therefore, it is very difficult to catch the correct meaning and the usage of the words without having a proper knowledge. That's why we want to develop our knowledge. ඒ නිසා තමයි අපේ දැනුම අපිට වර්ධනය කරගන්න අවශ්‍ය වෙන්නේ. දැන් සරලව ගත්තොත් අපි අද සම්පූර්ණයෙන් සාකච්ඡා කරන්නේ මේ පාඩම තුලදී මේ articles කියන පාඩම. articles කියන පාඩමේ and the කියන කොටස මේ වචන ටික. දැන් මේ පාඩම එක්ක ඔයා මා සමග පාඩම අවසන් වෙනකන් හිටියොත් ඔයාට තේරෙයි කොච්චරක් සවිස්තරව අපි මේ පාඩම සාකච්ඡා කරනවද. මෙතනින් පස්සේ සමහර විට ඔයාට ඇති වෙන්නේ අල්ප වශයෙන් ප්‍රශ්නයක් ගොඩනගුණොත් මිසක සම්පූර්ණයෙන් වාගේ හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම නිරාකරණය වෙනවා. මේ පාඩම සවිස්තරව අපි සාකච්ඡා කරන්න යන්නේ. සැලකිතු කාලයක් ගත වෙයි. නමුත් යාළුවෝ මා සමග ඉන්න ඔයාගේ ව්‍යාකරණ මට්ටම ඉහළ මට්ටමට ගෙනීමට මේ පාඩම අනිවාර්යයෙන්ම උදව්වක් වෙයි. This lesson will be more helpful all of you to develop your grammar knowledge. Plus, when you writing for the different purposes, it will be a perfect help for all of you to write the correct English and understand well. Yes. Focus your attention. We are going to discuss about and the here onwards. Right. See the 5 examples that given here. බලන්න මේ දීලා තියෙන උදාහරණ පහ. There are 5 examples. මේ පහ බලන්න. දැන් ඔයා කල්පනා කරන්න ඔයා දන්නවද මෙතනට ඇයි මේ and කියන શબ્දය ආවේ? පොඩක් බලමු අපි. He is an MP. He is an MP කියන දැන් MP කියවම අපි දන්නවා member of parliament. member of parliament කියන්නේ පාර්ලිමේන්තු සමාජිකයෙක්. ඒතර පාර්ලිමේන්තු සමාජිකයෙක් කියන එක තැනට මේ and කියන શબ્දය ආවේ ඇයි? ඔබ කල්පනා කරන්න. සාමාන්‍යයෙන් ඔයා දන්නවා වවල් શબ્දයක් ඉස්සරහට අපි and කියන එක දානවා. නමුත් මෙතන and MP කියන්නේ ඇයි? මේ පාඩම අවසානයේ මේ සියලු ප්‍රශ්න වලට උත්තර ටික සවිස්තරව ඔයාට ලබා ගන්න පුළුවන් විශාල දැනුමක් සමග. එතනින් පස්සේ ඔයා පාවිච්චි කරන ඉංග්‍රීසි perfect මට්ටමට කතා කරන්නත් ලියන්නත් ඔයාලට පුළුවන් වෙයි. දැන් සරලව බලමු. I received an SMS. I have heard that many students when speaking with others and some other parties also use SMS. I got a SMS. That is totally wrong. When we use SMS, we should use an. මොකද්ද හේතුව? ඇයි අපි මේ SMS කියන වචනට an කියන එක පාවිච්චි කරන්නේ? එහෙනම් පාඩම සමග ඉන්න ඔයාලට මේ පාඩම අවසන් වෙද්දී ඒවට පිළිතුරු ලැබෙයි. එහෙනම් SMS කියන වචන සමග අපි පාවිච්චි කරන්නේ an කියන එක. ඊළඟ member of parliament පාර්ලිමේන්තු සමාජිකයා කියන වචන සමග අපි පාවිච්චි කරන්නේ and කියන එක. ඊට අමතරව they are the richest people. ඔයා දන්නවා මෙතන the තියෙනවා. ඇයි මෙතනට the ආවේ? ඒකටත් හේතුව අපි සාකච්ඡා කරමු. නාම විශේෂී පදයේ ප්‍රභේද තුන්වන ස්වරූපයේ සම්බන්ධ වන සෑම අවස්ථාවකම ඒ අදාළ නාම විශේෂී පදයේ ඉස්සරහෙන් අපි the කියන શબ્දය දාන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි they are the richest people. ඔවුන් තමයි පොහොසත්ම මිනිසුන්. පොහොසත් නෙමෙයි පොහොසත්ම. අතිශය පොහොසත් කියන අර්ථය.
in this village මේ ගමේ he went to take an spray මට අහිලා තියෙනවා නිතර I have heard in many times when some students use language they use I came to take a spray that is totally wrong we should pronounce it like this he went to take an spray එහෙනම් ඇයි මේ spray කියන එක ඉස්සරහට an කියන શબ્දෙ එන්නේ අපි ඒකත් සාකච්ඡා කරමු શબ્දය අනුව අපි n කියන શબ્දේ දාන්නේ කියන එකක් දාන්නේ શબ્දය අනුව එහෙනම් අන්තිම උදාහරණේ what do you know about the universe what do you know about the universe universe කියන්නේ විශ්වය ඇයි මේ විශ්වය කියන වචන ඉස්සරහෙන් the කියන එක ඇවිල්ලා තියෙන්නේ එහෙනම් අපි බලමු සාකච්ඡා කරලා මෙන්න මේ වගේ අවස්ථාවන් වලට ඇයි මේ and the කියන ඒ අදාළ වචන ආවේ කියන එක එහෙනම් සවිස්තරව පාඩම සාකච්ඡා කරනවා මෙහෙම යාළුවෝ බලන්න පොඩ්ඩක් articles කියලා කියන්නේ ව්‍යාකරණ වලට අනුකූලව articles කියලා අපි සාකච්ඡා කරන්නේ මේ and the කියන වචන තුන and the සවිස්තරව වාට තේරුම් ගන්න පුළුවන් අපි මේ and the articles කියන එකේ අර්ථ ගොඩක් තියෙනවා කියලා මම කලින් කිව්වා අපි මේ articles කියලා සාකච්ඡා කරන්නේ and the කියන වචන තුනයි grammar යටතේ සාකච්ඡා කරන්නේ එහෙමයි. ඒතර මේ articles කියන එක කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි එක definite article. definite කියන්නේ නිශ්චිතයි. අපි දන්නවා. අපි අහන කෙනෙක්ගෙන් can you come definitely likewise definite means නිශ්චිත කියන අර්ථය definite ඒ කියන්නේ නිශ්චිතයි. ඒ අදාළ දේ නිශ්චිත අර්ථයක් ගෙන දෙනවා නම් අපි the කියන එක දානවා. එහෙනම් indefinite කියන්නේ අවිනිශ්චිත. එහෙනම් articles ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි definite articles කියලා කියන්නේ නිශ්චිත article. ඒ කියන්නේ the definite කියලා කියපු ගමන් පුතා ඔයාලගේ ඔළුවට යන්න ඕනේ the කියන එක තමයි නිශ්චිත වශයෙන් මේ සාකච්ඡා කරන්නේ. indefinite කියලා කිව්වම අවිනිශ්චිතයි. ඒතර අවිනිශ්චිත කිව්වම අපි සාකච්ඡා කරන්නේ සහ n කියන එක. අවිනිශ්චිත. ඒ නිශ්චිතකයේ විරුද්ධ පදය අවිනිශ්චිත කියන අර්ථය. අවිනිශ්චිත වචන. ඒතර indefinite article කියලා කිව්වේ indefinite. definite article කියලා කිව්වේ අපි definite article කියලා කිව්වේ එක article එකයි. ඒතර indefinite articles කියලා කිව්වම කොටස් දෙකම ඒ කියන්නේ the එක මේ පැත්තට එනවා. and කියන කොටස් දෙක මේ පැත්තට එනවා indefinite articles කියන එක යටතේ. ඒතකොට මේ නිර්වචන මතක තියාගන්න ඕනේ නැහැ. පාඩමේ මූලික හරිය මතක තියාගත්තා නම් හරි. දැන් අපි බලමු. අපි දැන් මේ and කියන එකේ අර්ථය මොකක්ද? හල් කයන්න. and කියලා කියපු ගමන් අපේ ඔළුවට යන්න ඕනේ මේ හල් කයන්නක් ගැන શબ્ද කරන්න. ඒතකොට a book පොතක්. a book කියන්නේ පොතක්. හරි? a boy කියලා කියන්නේ පිරිමි ළමයි. a boy. I saw a boy at the gate. මම ගේට්ටුව ළඟ at the gate. I saw a boy at the gate. මම පිරිමි ළමෙක් දැක්ක ගේට්ටුව ළඟ. සරල අර්ථයක්. ඊළඟට මේ n කියන එක දානවා an hour කියන පැයක් an hour. එතකොට මෙතන h කියන්නේ silent letter එකක් බවට පත් වෙනවා. h එක શબ્ද වෙන්නේ නැහැ. શબ્ද කරන්නේ an hour. શબ્ද වෙන්නේ මෙයාගේ. o අකුරේ hour. එහෙනම් කියන්නේ vowel શબ્දයක්. vowel શબ્දයක් නම් n කියන શબ્ද එනවා. vowel શબ્දයක් නම් n කියන එක එනවා. ඊළඟට n එක විතරයි. දැන් බලන්න the කියන්නේ. දැන් මෙතන ඔයාට මුලින්ම කෙනෙක්ව හම්බෙද්දි උදාහරණයක් විදිහට ඔයාට මුලින්ම පොතක් දකින්න හම්බ වෙනවා. මුල්ම අවස්ථාව. ඔයා කියන a book. I got a book. මට පොතක් ලැබුණා. I got a book. චුට්ටක් කල් ගියාට පස්සේ ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේ පොතට තප්පර ගානකින් පසු ඔයා පොත ගැන යමක් දැනගත්තට පස්සේ හෝ මේ පොත ඇරලා බලන්න අවස්ථාවක් නැහැ පොත ලැබිලා. එතනින් පසුව කතා කරන හැම මොහොතකම ඔයා පාවිච්චි කරන්නේ a book නෙමෙයි the book. ඔයා මේ පොත ගැන දන්න සෑම පාර්ශ්වයක් එක්කම කතා කරනවා the book කියලා. එහෙනම් a book කියන පොතක් the book කියන පොත. පොත නිශ්චිතයි. ඔබ බලන්න සරලයි අතිශය සරලයි. පොත කියලා කිව්වම the book. a book නෙමෙයි. a book කියන පොතක්. හල්කයන්නක શબ્දයක්. එතකොට the boy පිරිමි ළමයා. පිරිමි ළමයෙක් නෙමෙයි the boy. අපිට කියන්න බෑ අලුතෙන්ම කිසියම් කෙනෙක් දැන් මුල්ම අවස්ථාවේ ඔයාලට කිසියම් කෙනෙක් මුණ ගැසෙනවා නම් ඔයාලට කියන්න බෑ I met the girl කියලා. ඒ ගෑන් ළමයා ගැන දන්නේ නැත්නම් ඔයාලට එහෙම කියන්න බෑ. හැබැයි ඔයා ගෑන් ළමයා ගැන නිශ්චිතව දන්නවා නම් ඔයා කියනවා I met සරලව අපි ගමු. ඔයාලට මුලින්ම කෙනෙක් මුණ ගැසෙනවා නම් ඔයා කියනවා I met a girl. I met a girl. simple. I met a girl. නමුත් චුට්ටක් කාලය සම්බන්ධ වීමෙන් පසුව කාලය සමග ඔය ළමයා දෙවෙනි වරට වගේ මුණ ගැසෙනවා. මට එතනින් පස්සේ සෑමිට මම දන්න නිසා I met the ඔයයි කතා කරන පාර්ශ්වය සමග සම්බන්ධ කරලා කතා කරන්නේ a girl කියලා නෙමෙයි the girl කියලා. right? එහෙනම් I met a girl ගෑනු ළමයෙක් මුණ ගැසුණා. I met the girl ගෑනු ළමයව මුණ ගැසුණා. එහෙනම් the කිව්වම දන්නවා. a කියන්නේ දන්නේ නැහැ. the කියන්නේ දන්නව නිශ්චිතභාවයක් තියෙනවා. right? දැන් අපි ඉන්නේ මෙන්න මෙතන. අපි කතා කරමු the කියන එක. the book කියන පොතක්. නෙමෙයි පොත. the book කියන පොත. the boy කියන පිරිමි ළමයා. දැන් එතනම මේ the කියන එක શબ્ද කරන සමාජය අපි දන්න ස්පෝකන් ඉංග්‍රීසි වලදී අපි සාමාන්‍ය શબ્ද කිරීමට විතරයි මේකේ බහල් වෙන්නේ. අපි මේ the කියන શબ્ද කරනවා දී කියලා. ඒතර මේ දී කියන શબ્දය හැමතැනම දාන්න බෑ. ඔයගොල්ලෝ දන්නවා vowel શબ્දයක් තියෙනවා.
the කියන එකේ සම්බන්ධ කරගෙන කිසියම් තැනක vowel શબ્දකින් නම් ඒක අපි the elephant කියන මෙතන શબ્ද කරන්න බෑ. අපි શબ્ද කරන්න ඕනේ we should pronounce here the elephant. The elephant, not the elephant. It should be the elephant. Likewise. මෙතනත් එහෙමයි. The egg, that is totally wrong. You should pronounce it like this. මෙන්න මෙහෙම શબ્ද කරන්න ඕනේ. The egg. The egg. එහෙනම් the කියන එක අපි කතා කරා the කියන නිශ්චිතාර්ථයක්. The book පොත. The boy පිරිමි ළමයා. The elephant අලියා. The egg බිත්තරය. එහෙනම් පැහැදිලි the කියන શબ્දෙත් the කියන શબ્දෙත් ඔන්න අපි වෙන් කරලා අඳුරගත්තා. vowel શબ્දයක් නම් vowel શબ્ද ගැන අපි කතා කරනවා තව චුට්ටකින්. vowel શબ્දයක් නම් අපි ඒක શબ્ද කරන්නේ the කියලා. constant sound එකක් නම් හරි ව්‍යංජන අර්ථයක් શબ્දයක් නම් ස්වර શબ્දයන් මේ ව්‍යංජන શબ્දයක් නම් අපි පාවිච්චි කරන්නේ the කියලා. right? දැන් අපි කතා කරමු indefinite articles ගැන. ඒ කියන්නේ and සමහර දරුවෝ ඉන්නවා ගොඩක් සිසුන් ඉන්නවා කතා කරන ඉංග්‍රීසි ස්පෝකන් පන්ති වෙන සිසුනුත් ඉන්නවා. ඒගොල්ලන්ට හරියට නිශ්චිතව අඳුර ගන්න බෑ මේ කියන එක දාන විදියයි and කියන එක දාන විදියයි. ඒක ඇත්තටම අර පොඩි කාලේ අපිට කියලා දුන්න කොටස නෙමෙයි අපි මෙතන කතා කරන්නේ vowel શબ્දය ගැන. ඔයගොල්ලෝ බලන්න චුට්ටක් vowel sounds. මොනවාද මේ vowel sounds කියන්නේ? මොනවාද මේ vowel શબ્ද කියන්නේ? කිසියම් නාම පදයකට කියන අර්ථයක්. ඒ කියන්නේ කියන හල්කයන්ක sound එකක් ඔබට සිංහල භාෂාවෙන් ගත්තොත් අර්ථයක් දීමට අවශ්‍ය නම් ඔබ පාවිච්චි කරන්න ඕනේ vowel sound එකක් සමග පමණයි and දාන්න ඕනේ. constant sound එකක් නම් vowel શબ્දයක් නොවන එකක් සමග නම් ඔයා සෑම විටම දාන්නේ කියන එක. ඒතර අපි සරලව ගත්තොත් cat who's it? cat who's it? එතන අපි අර්ථ දක්වන්නේ එකෙක් කියන විදිහට හල්කයන් cat කියලා කිව්වම who's it? ඒතර එතන අපි මතක තියාගන්න ඕන හල්කයන්ක අර්ථයක් තමයි එන්නේ. right? දැන් අපි බලමු මොනවාද මේ vowel sounds කියන්නේ. යාළුවෝ මතක තියාගන්න ලේසි මේක. ඔයාලට අතිශය සරල කොටසක් තියෙන සිංහල හෝඩිය මෙන්න මේ අකුරු ටික. සිංහල හෝඩිය පළවෙනි අකුරු ටික බලන්නකො පළවෙනි අකුරු 14 කියලා ගත්තොත් ඒක වඩා නිවැරදි කියලා හිතනවා. සිංහල හෝඩිය පළවෙනි අකුරු ටික. ඒවා සරලව ගත්තොත් මේක චූට්ටක් වේගෙන් අපි ඒ පාඩමට අදාළ කොටස් විතරක් සාකච්ඡා කරමින් යන්නේ. ඔබ සෑම කෙනෙක්ටම කාලයකින් අතිශය වැදගත්. අපි මේ පාඩමට අදාළව විශාල දැනුමක් දෙන්න බලාපොරොත්තු වෙනවා මිසක පාඩමට පරිබාහිරව අනවශ්‍ය වූ දේවල් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙතන. අපි පාඩමටම අවධානය යොමු කරමින් විශාල දැනුමක් ඔබට ලැබෙන විදිහට මේක අපි කරගෙන යමු. right දැන් බලන්න vowel sounds. දැන් බලන්න අපි vowel sounds කියලා කිව්වම සිංහල හෝඩියේ පළවෙනි අකුරු ටික. කිසියම් වචනයක් කිසියම් නාම පදයක් ශබ්ද වෙන්නේ මෙයාගෙන් නම්. ඒ කියන්නේ මෙන්න මේ අයන්න ආයන්න ඇයන්න ඇයන්න යන්න යන්න ඒ ආදී වශයෙන් මෙන්න මේ ශබ්ද 14. ඔයාලට මතක තියාගන්න ලේසි. මෙන්න මේ ශබ්ද 14න් නම් ඒ අදාළ නාම පදයේ ශබ්ද වෙන්නේ ඔය අනිවාර්යෙන් and දාන්න ඕනේ. දැන් බලන්න an elephant. an elephant කිව්වම මෙතන ශබ්දය a. එහෙනම් a කියලා කිව්වම ඔයා දන්නවා මෙන්න මෙතන මේ ශබ්දය a elephant. එහෙනම් spray කියලා කියන්න බෑ. දැන් මෙතන ඇත්තම කියනවා නම් අර ඔයගොල්ලන්ට උගන්වන පොඩි කාලේ vowel letters අපි ප්‍රමුඛතාවය දෙන්නේ මෙතන vowel sounds වලට. vowel letters වලට නෙමෙයි. දැන් යාළුවෝ දන්නවා vowels letters කියලා ගත්තොත් එහෙම ඔයාලා දන්නවා vowels letters අපි සාකච්ඡා කරනවා මෙන්න මෙහෙම. vowel letters කියලා ගත්තොත් අර චූටිම කාලේ අපිට උගන්වනවා a e i o u. a e i o u කියන vowels letters ටික. a e i o u. දැන් මෙතන මේ letters කියන එක අදාළත්වයක් වෙන්නේ නැහැ. ප්‍රමුඛතාවය දෙන්න ඕන vowel શબ્දෙට. right? දැන් බලන්න elephant, an elephant. Spray, an spray. I came to take an spray. That is totally wrong to tell like this. I came to take a spray. That is totally wrong. You better practice it. I want to take an spray. Right? Next one. Another. දැන් මෙතන silent letter එකක්. මේ h කියන එක සමහර අවස්ථාවල සෑම අවස්ථාවකම නෙමෙයි ආවේ. මේ h කියන එක සමහර අවස්ථාවල silent letter එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ශබ්ද කිරීමක් වෙන්නේ නැහැ යා හිටියන්න. නාමිකව ඉන්නවා නමුත් ශබ්ද වෙන්නේ නැහැ. Right? And our. And our. එහෙනම් ශබ්ද වෙන්නේ මෙයාගෙන්. our. Right? And honorable man. ගෞරවනීය මිනිස්සෙක්. Honorable, that is totally wrong. Honorable, that is totally wrong. You should pronounce it like this. Honorable man. An honorable man. ගෞරවනීය මිනිස්සෙක්. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි vowel શબ્ද මෙන්න මේ වෑයම් පටන් ගන්න. මේ අකුරු වලින් පටන් ගන්න, මේ ශබ්ද වලින් පටන් ගන්න වචනයක් වේද ඉංග්‍රීසි භාෂාවේ අපි පාවිච්චි කරන්නේ an කියන එක. උතර කියන එක පාවිච්චි කරන්න බෑ. අපි an කියන શબ્ද නෑ an elephant ඒ ආදි වශයෙන්. ඊතුරු શબ્ද අනිකුත් සෑම શબ્දයක් සමගම යන්නේ කියන අර්ථය. ඒ කියන්නේ vowel શબ્ද නොවන සෑම શબ્දයකම constant sound කියලා අපි කියනවා. ස්වරාක්ෂර, ව්‍යංජන අක්ෂර. ව්‍යංජන අක්ෂර සමග. ඒ කියන්නේ අර අක්ෂර වලින් හැර අනිත් සෑම අක්ෂරයකින්ම සිංහල වලින් ගත්තොත් සිංහල දැන් මෙතනින් පස්සේ අපිට සම්බන්ධ කරගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අර શબ્ද හැර අනිකුත් શબ્ද වලින් පටන් ගන්න සෑම වචනයකටම අර්ථයක් දෙන්නේ. හල්කයන් අර්ථයක් දීමට අපි කියන එක දානවා. A house,
a universe. දැන් සමහර දරුවෝ මෙතන an universe කියලා දානවා. ඒක වැරදි. a universe. මේක શબ્ද කරන්නේ u අකුර මෙතන શબ્ද කරන්නේ මෙන්න මෙහෙම. u. අයන්න શબ્දයක් නෑ එතන. an umbrella කිව්වොත් එහෙම අන්න එතන u අකුරෙන් පටන් ගත්තට අපි ඒක සාකච්ඡා කරමු. මෙතන a universe එක විශ්වයක්. එතකොට මම දැකලා තියෙනවා සමහර කට්ටිය මෙන්න මෙහෙම පාවිච්චි කරනවා. an university. That is totally wrong. An university. No, it should be a university because U is a vowel letter but not a vowel sound. U is a vowel letter. There's no any argument. U කියන්නේ vowel letter එකක් වුණාට මෙතන vowel શબ્දයක් නෙවෙයි. එහෙනම් අපිට කියන්න අපි කියව යුතු වෙන්නේ a university. An university කියලා කියන්න බෑ. මක් නිසාද? මෙතන U අකුර මේ U කියන අකුර vowel શબ્දයක් නෙවෙයි constant sound එකක්. ඒ නිසා. right? හැබැයි අපි මෙහෙම ගත්තොත් එහෙම මේ පැත්තට ගත්තොත් අපි ගමු මෙන්න මේ සරල වචනයක්. මෙතන eagle. ඒ වගේ අවස්ථාවක an eagle හේතුව vowel શબ્දයටයි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. an eagle. ඒ ආදි වශයෙන්. එහෙනම් ඔයා ප්‍රමුඛතාවය දෙන්න කතා කරද්දී an umbrella කියලා කිව්වොත් මෙතන u අකුරට අදාළව umbrella කියන එක මෙතන ගන්න පුළුවන්. an umbrella කියලා කිව්වොත් එතන an එන්නේ a නෙමෙයි. මෙතන u ආවේ શબ્ද වෙන්නේ. u ආවට u කියන vowel අකුරක්. උනාට vowel શબ્දයක් නෙමෙයි. right දැන් චුට්ටක් අවධානය යොමු කරන්න මේ කොටස් දෙකට මේක ළඟ බලන්න a එන්නේ සාමාන්‍ය શબ્ද වලට n එන්නේ vowel શબ્ද වලට right ඊළඟට ප්‍රමුඛතාවය දෙන්න අර අපි කතා කරා මෙන්න මෙතනට ආයෙ අපි අවධානය යොමු කරමු NSMS කියන කතාව. අපි දැන් කතා කරන්නේ ඇයි මෙතනට n ආවේ. දැන් මේ ගැටලුව නිරාකරණය නැහැ තාම. right මෙතන ඇයි member පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියන එකට ඇයි මෙතන n කියන එක ආවේ. එහෙනම් ඒකට උත්තරය අපි සාකච්ඡා කරමු මේ යටතේ මේ n කියන එකේ තවත් පොඩි දිගහැරුමක් තියෙනවා එහා පැත්තේ සම්බන්ධ මේකට අපි දැන් බලන්න යාළුවෝ භාෂාවම තියෙනවා. ඒතර භාෂාවේ මේ කෙටි කතා කරා ඇබ්‍රිවියේෂන්ස් ගැන. කියන්නේ n වෙන අවස්ථා තියෙනවා. ඇබ්‍රිවියේෂන් එකක් ගත්තොත් එහෙම අපි දැන් සරලව ගත්තොත් එහෙම කෙටි කර දැක්වීම. භාෂාවේ තියෙනවා කෙටි කර දැක්වීම. අපි ගත්තොත් සතොස, සනස, ඒ ආදී වශයෙන් ඉංග්‍රීසි භාෂාවේ කෙටි කර දැක්වීම තියෙනවා. right? ඒ කෙටි කර දැක්වීම වලට IMF කියන්නේ International Monetary Fund. එහෙනම් International Monetary Fund කියන එක කෙටි කරාම IMF ඒ වගේ කෙටි කරලා අපි වචන ගන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඒ වගේ වචන කෙටි කරලා ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. ඒතර මේ කෙටි කර දැක්වීම ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් තියෙනවා. ඔබ මතක තියාගන්න ඕනේ මේ කෙටි කර දැක්වීම වලටත් n එනවා. අපි අර කලින් කතා කරා NMP. මේක කෙටි කර දැක්වීම. Member of Parliament. මෙතනට n ආවේ. හේතුව පැහැදිලි කිරීමක් කරනවා විනාඩියක් ඔබ කොහොම රැඳී සිටින්න. NSMS. එයි මේ SMS නැතුව NSMS කියන එක ආවේ. දැන් බලන්න උත්තරේ සාකච්ඡා කරමු. Abbreviations. කෙටි කර දැක්වීම. භාෂාවේ කෙටි කර දැක්වීම ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. පළවෙනි එක තමයි අදාළ කෙටි කර දැක්වීම වචනයක් ලෙස શબ્ද කරනවා. දැන් මේක අපි શબ્ද කරන්නේ NATO කියලා. මේක අපි શબ્ද කරන්නේ NATO. NATO. ඒ වගේ විස්තරයෙන් n එන්නේ නැහැ. මේක શબ્ද කරන්නේ අපි මේක શબ્ද කරන්නේ SAARC කියලා. මේක අපි શબ્ද කරන්නේ සාක් කියලා. ඒතර සාක් කියන්නේ සමුළුවක්. මේකත් අපි දන්නවා මේ කෙටි කර දැක්වීම දෙකක් නේ. NATO සාක්. right? උතර මේ දෙකම શબ્ද කරේ වචන විදියට. මේ දෙකම වචන විදියට શબ્ද කරපු නිසා මෙයා ඉස්සරහට n දාන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් අවශ්‍ය වුණොත් එන්නේ අ විතරයි. NATO සාක්. නමුත් බලන්න මේ IMF මේක શબ્ද කරන්නේ වචන විදියට. මේක શબ્ද කරේ වචනයක් විදියට මෙයාව શબ્ද කරන්නේ අකුරෙන් අකුර. IMF කෙටි කර දැක්වීම. FIFA. ඒතර මේක શબ્ද කරන්නේ FIFA නෙමෙයි FIFA. එහෙනම් මේ શબ્ද කිරීම මෙතනට ගත්ත එක වැරදි. මේක શબ્ද කරන්නේ මෙන්න මේ වචනයක් විදියට. FIFA කියලා මේක શબ્ද කරන්නේ. වචනයක් විදියට. තනි වචන શબ્ද කිරීම. අකුරු විදියට શબ્ද කරන ඒවාට පමණයි and කියන එක යෙදෙන්නේ. ඒකෙත් පොඩි restriction එකක් තියෙනවා. ඒක අපි සාකච්ඡා කරනවා තව තත්පර කීපයකින්. දැන් බලන්න MP member of parliament මේක શબ્ද කරන්නේ MP. IMF අකුරෙන් අකුර શબ્ද කරන ඒවා ඉස්සරහට තමයි බොහෝ විට n යෙදෙන්නේ. තනි වචනයක් විදියට શબ્ද කරන ඒවා ඉස්සරහට n කියන එක කිසිසේත් දාන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් බලමු මේක. how to pronounce. වැදගත් වෙන්නේ වචනේ શબ્ද කරන්නේ කොහොමද කියන එක. શબ્ද කරන්නේ කොහොමද? මේක අපි શબ્ද කරන්නේ MF. MP member of parliament MP එහෙනම් මෙතනට එන්නේ SMS මේක શબ્ද කරන්නේ නැහැ වෙන විදිහකට අකුරෙන් අකුර શબ્ද කරන්නේ SMS එහෙනම් මෙතනට එන්නේ නැහැ ඒ එන්න ආපු හේතුව තමයි මෙන්න පැහැදිලි කරන්න යන්නේ ඒ අදාළ කෙටි කර දැක්වීම හොඳට අහන් ඉන්න ඕනේ අතිශය වැදගත් ඒ අදාළ කෙටි කර දැක්වීම අපි શબ્ද කරන්නේ තනි අකුරු වශයෙන් නම් සහ ඒ අදාළ කෙටි කර දැක්වීම අපි શબ્ද කරන්නේ තනි අකුරු වශයෙන් නම් සහ ඒ අදාළ කෙටි කර දැක්වීම පටන් ගන්න මෙන්න මේ අකුරු වලින් නම් මෙකී අකුරු වලින් නම් මේ අකුරු ටික පොඩ්ඩක් ගමු වැදගත් මෙන්න මේ අකුරු වලින් නම් මේ ඒ අදාළ කෙටි කර දැක්වීම පටන් ගන්න මේ අකුරු වලින් එකකින් නම්
ඒ කෙටි කර දැක්වීම පටන් ගන්න මේ අකුරු වලින් එකකින් නම් අනිවාර්යෙන් n එනවා. ඔක් කියන අර්ථයක් දීමේදී n කියන එක දාන්න ඕන. ඒතර n member of parliament. පාර්ලිමේන්තු සමාජිකයෙක්. n SMS. n SMS s කියන්නේ මේ කෙටි කර දැක්වීම. ඒ නිසා මෙතනට n ආවා. member of parliament. මෙන්න මේ. දැන් සරල උදාහරණයක් අපි ගත්තොත් එහෙම MNO MNO කියලා આવොත් එහෙම පිටි කර දැක්වීමක් වශයෙන් අනිවාර්යයෙන් මෙතනට n එනවා. n MNO right මේ වගේ පිටි කර දැක්වීම තනි අකුරු වශයෙන් ශබ්ද කරන්නත් අවශ්‍යයි. ඒ වගේම අවශ්‍ය වෙනවා ඒ අදාළ පිටි කර දැක්වීම පටන් ගන්න ඕනේ මෙන්න මේකී අකුරු වලින්. එසේනම් අපි n කියන එක දාන්න. දැන් යාළුවන්ට පැහැදිලි. අපි මේක පැත්තක් සාකච්ඡා කරලා අවසන්. දැනට අපි එක පැත්තක් සාකච්ඡා කරලා අවසන්. අපි සාකච්ඡා කරේ ආටිකල්ස් කියන පාඩමේ ආටිකල්ස් වල ඉන්ඩෙෆිනිට් ආටිකල්ස් අවිනිශ්චිත සර්වනාම. ඒ කියන්නේ කියන එකයි n කියන එකයි. වැදගත් වෙන්නේ ශබ්ද කරන්නේ කෙසේද? ඒ ශබ්ද කිරීමට n යෙදෙනවා. ශබ්ද කිරීම අනුව මේ අකුරු වලින් ශබ්ද වෙනව නම් n යෙදෙනවා. ඊළඟ දෙවෙනි කාරණාව h එක සයිලන්ට් ලෙටර් එකක් නම් n යෙදෙනවා. h එක සයිලන්ට් ලෙටර් එකක් වෙන අවස්ථාවල බොහෝ විට n යෙදෙනවා. මේ n ආව. ඒ වගේ. අනිකුත් සෑම අවස්ථාවකම යෙදෙනවා. වැදගත් වෙන්නේ වචනේ ශබ්ද වෙන්නේ වචනේ පටන් ගන්නේ වවල් ලෙටර් එකකින්ද කියන එක නෙවෙයි. වචනේ වවල් ලෙටර් එකකින් පටන් ගත්තත් වවල් શબ્දයක් නැත්නම් එතනට එන්නේ ඊළඟ වැදගත් කාරණාව මේ කෙටි කර දැක්වීම දෙක. කෙටි කර දැක්වීම තනි අකුරු වශයෙන් කියවනවා නම් සහ ඒ අදාළ කෙටි කර දැක්වීම මෙකී වචන වලින් පටන් ගන්නවා නම් අනිවාර්යෙන් එන්නේ. ඒකයි n MP n SMS ආදී වශයෙන් අපි සාකච්ඡා කරා. right. දැන් අපි සාකච්ඡා කරන්න යනවා මූලික වශයෙන් වැදගත් කොටසක්. right. අපි දැන් සාකච්ඡා කරමු definite article එකක් වන the කියන එක පාවිච්චි කරන අවස්ථාව. අපි දැන් සාකච්ඡා කරනවා the කියන එකේ යෙදීම් ගොඩක්. ඔබට වැදගත් වේ අතිශය වැදගත් වෙයි. ඔබ රචනාලියක්දී හරි ස්පෝකන් ඉංග්‍රීසි වලදී තාත්විකව කතා කරද්දී හරි රචනාලියට පාවිච්චි කරන්න the කියන වචනේ යෙදීම. then when to use the යෙදෙන අවස්ථා මොනවද? when to use the if you concern about language if you spoke about 10 sentences there will be more than 10 times which you use the පාවිච්චි කරනවා වාක්‍ය 10ක් කතා කරොත් ඒ 10 the පාවිච්චි කරන අවස්ථා ගොඩක් තියෙනවා. right. Therefore it is very important to have a proper knowledge to use the language correctly. Plus your language should be grammatical when you speaking with some people, or otherwise when you especially when you write for the examinations. I mean that's exactly it is an excellent requirement for the writers for an examination. They should have a good grammar knowledge to score good marks. That's the main thing. So focus your attention. We will discuss how to use the. That is very important, right? ගොඩක්ම වැදගත් මේ the කියන එක පාවිච්චි කරන පළවෙනි අවස්ථාව අපි දන්න දෙයක් ඉස්සරහෙන් the දානවා. අපි දන්න දෙයක්. උදාහරණයක් විදියට සරලව ගත්තොත් එහෙම the book මම දන්නවා පොත the book. සරල උදාහරණයක් ගත්තොත් එහෙම I got a book from my best friend. I got a book මට ලැබුණා පොතක්. I got a book from my best friend. මට හොඳම යාළුවෙක්ගෙන් පොතක් ලැබුණා. මෙතනින් පස්සේ සෑම විටම මම පාවිච්චි කරන්නේ මේ පොත කියන එකට the book. The book is on the table now. I got a book from my best friend. මට පොතක් ලැබුණා මගේ හොඳම යාළුවගෙන්. පළවෙනි අවස්ථාවේ a book. I got a book from my best friend. දෙවෙනි අවස්ථාවේ සම්බන්ධ කරන සෑම විටම the book. පොත. අතර පොතක් ලැබුණා. මෙතන පොත. The book is on the table now. ඒ පොත දැන් තියෙනවා මේසය මත. එහෙනම් නොදන්න දෙයකට මුලින් දාලා පස්සේ the දාන සම්බන්ධ කරන්න ඕනේ. සාකච්ඡා කරන්න ඕනේ. ඒක පළමු අවස්ථාව. දෙවෙනි අවස්ථාව the දානවා in front of unique things. In front of unique things. අසම සම දේවල් ඉදිරියේ. මොනවද දැන් ලෝකයේ තියෙන අසම සම දේවල්? අසම සම දේවල් කියලා දැන් ඔයාලගේ මොකක් කරේ තියෙනවා ඒක සම කරන්න බෑ. මේ ලෝකෙ මීට වඩා මොකුත් නෑ. මගනාව තමයි මේක දෙන්නේ මේ වගේ දෙයක් ලෝවෙත් නෑ කියලා ඔයාට ද දාගන්න බෑ. සාමාන්‍යයෙන් ඔයා කතා කරද්දී ද දාන්න පුළුවන්. ඔයාගෙන ඒ අදාළ සාකච්ඡා කරන දේ ගැන දන්න කෙනෙක් ඔයා ඉස්සරහා ඉන්නවනේ. හැබැයි සාමාන්‍යයෙන් ද කියන එක අපිට දාන්න පුළුවන් වෙන්නේ අසම සම දේවල් ඉදිරියේ. මොනවද අසම සම දේවල්? සරලව අපි ගත්තොත් මෙන්න මේවා.
දැන් ඔයා බලන්න අපි සාමාන්‍යයෙන් sun කියන එක පාවිච්චි කරන දැන් අපි සරලව ගමුකෝ. sun කියන වචනේ පාවිච්චි කරන සෑම විටම අපි the දානවා. the sun. right? ඊට අමතරව අපි the moon. අසම සම දේවල්. ලෝකයේ තියෙන අසම සම දේවල් ඉස්සරහෙන් අපි the දානවා. the universe. අසම සම කරන්න බෑ. the sky. the sky. the earth. පෘථුවිය. සම කරන්න බෑ. එන ලෝකයේ තියෙන අසම සම දේවල් ඉදිරියෙන් අපි the දානවා. එන්න දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි අපි the දාන අවස්ථාව තව තියෙනවා. තුන්වෙනි අවස්ථාව විදිහට අපිට ගන්න පුළුවන් in front of ඉදිරියෙන්. in front of cardinal numbers. in front of cardinal numbers. ඒ කියන්නේ cardinal numbers කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඉලක්කම් භාෂාවේ ප්‍රධාන වශයෙන් කොටකාර දෙකක් යටතේ සාකච්ඡා කරනවා. cardinal numbers කියන්නේ වෙනිය සඳහන් වන අංක. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ඒ වගේ වෙනිය සඳහන් වන අංක. ordinal numbers ඉස්සරහෙන් අපි the දාන්නේ. අපිට මෙහෙම කියන්න බෑ. the 1 කියලා කියන්න බෑ. the 2 කියලා කියන්න බෑ. විශේෂ අවස්ථාවක් කරනකොට ඒවා විශේෂීකරණය කළා සාකච්ඡා කරන්න නැත්නම් එහෙම දාන්න බෑ. ඒ රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. විශේෂීකරලා කිසියම් කෙනෙක් ගැන කතා කරනවා නම් පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් වෙනිය සඳහන් වෙන අංක කියන්නේ මේවා. the first, the second වෙනිය සඳහන් වෙන අංක. ඊළඟට the fifth, the fifth 50 ඒක වෙනි කියන අර්ථය වෙනිය සඳහන් වෙන අංක ඉස්සරහෙන් අපි the first, the second, the third, the fourth ඒ ආදි වශයෙන් cardinal numbers ඉස්සරහෙන් the දානවා. ඒක තුන්වෙනි අවස්ථාව. අපි ඊළඟ එනවා හතරවන අවස්ථාවට. හතරවන අවස්ථාවට සම්බන්ධ වෙනවා the කියන එකේ යෙදීම හතරවන අවස්ථාව. ඔයගොල්ලෝ දන්නවා නාම විශේෂී පදවල කොටස් තුනක් තියෙනවා. in front of the superlative. in front of the superlative form of the adjectives. නාම විශේෂී පදවල තුන්වෙනි අවස්ථාව ඉස්සරහින් නාම විශේෂී පදවල තුන්වෙනි අවස්ථාව ඉස්සරහින් ද යෙදෙනවා. උදාහරණයක් විදිහට අපි දන්නවා rich කියන්නේ පොහොසත්, richer කියන්නේ වඩා පොහොසත්, richest පොහොසත්ම. මෙන්න මේ අවස්ථාව ගැන සාකච්ඡා කරද්දී අපි ද දානවා. උදාහරණ කීපයක් ගත්තොත් එහෙම the richest man පොහොසත්ම මිනිසයා, the happiest girl සතුට වඩා happiest girl සතුටුම සතුටවත් වුණම වඩා සතුටින් ඉන්න ගෑනුව. ඊළඟට the ugliest කැතම බල්ලා. ඒතර මේ වගේ අවස්ථාවන් වල ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා මේ නාම විශේෂී පදේ අදාළ වචනේ පොඩ්ඩක් ලොකු වචනයක් නම් සරලව අපි ගත්තොත් එහෙම beautiful කියන වචනේ beautiful. ඒතර මේකේ කොටස් දෙක හැදෙන්නේ more beautiful. ඒකේ තුන්වෙනි අවස්ථාව සම්බන්ධනේ most beautiful. ඒ ආදී වශයෙන්. ඒතර මේ most beautiful most කියන වචනේ යෙදෙන සෑම විටම the කියන එක යෙදෙනවා. උදාහරණයක් විදිහට the most innocent, the most innocent man, අහිංසකම මිනිසයා, the most innocent man, right? නැත්නම් the most faithful woman, වඩාත්ම විශ්වාසවන්ත කාන්තාව, most faithful. එහෙනම් the most innocent වඩාත්ම අහිංසක, the most faithful වඩාත්ම විශ්වාසවන්ත. ඒ ආදී වශයෙන් එහෙනම් හතරවන අවස්ථාව අපි කතා කරා the කියන එකේ යෙදී. ඊළඟට පස්වෙනි අවස්ථාව අපි කතා කරනවා the කියන එක in front of ඉදිරියේ. in front of music instruments. in front of music instruments. සංගීත උපකරණ ඉස්සරහින් in front of music instruments සංගීත උපකරණ ඉස්සරහින් අපි the දාන. උදාහරණයක් විදිහට the organ, the guitar, the organ, the guitar,
the drum, the violin. Simple. මේ සංගීත උපකරණ ඉස්සරහින් අපි ද කියන එක දාන්න. ඒතර යාළුවෝ මේ වගේ අපි දැන් අවස්ථා පහක් සාකච්ඡා කරා. අවස්ථා කීපයක් තියෙනවා අපි පාඩම සම්බන්ධ කරමින් යමු. අපි ඊළඟට ගන්නවා ද කියන වචනේ යෙදීමක්. කොහොමද? හයවන අවස්ථාව විදියට in front of proper noun. Proper nouns. දැන් මේ proper nouns කියලා කියන්නේ සංඥා නාම සිංහලෙන් ගත්තොත් in front of proper nouns. උදාහරණයක් විදිහට the Red Sea. රතු මුහුද. එහෙනම් අනිවාර්යෙන් අපි ද දාන්න ඕනේ. the Red Sea. මුහුද විශේෂීකරණයක් වෙලා රතු මුහුද. එහෙනම් සංඥා නාමයක් වඩපත් වෙලා the Red Sea. ඒ වගේම the Kalani River. river එක මොන river එකද? Kalani River. ඒ වගේ. the Mahaweli River. ඒ වගේ සංඥා නාමයක් ඉස්සරහින් අපි ද දානවා. ඊළඟ හත්වෙනි අවස්ථාව අපි ද සම්බන්ධ කරගන්නවා. කිසියම් දෙයක whole population එක. මුළු ජනගහනය දැක්වීම. whole population. කිසියම් දෙයක මුළු ජනගහනය. සමස්ත වර්ගය ගැන කතා කරනවා ද දාන. උදාහරණයක් විදියට මෙන්න මේ උදාහරණය බලන්න. The child is in a risk today. The child is in a risk today. ළමයා අද අවදානක. මෙතනින් අපි සාකච්ඡා කරන්නේ the child. මෙතන කතා කරන්නේ එක ළමෙක් ගැන නෙමෙයි. සමස්ත ළමයි පරපුර ගැන. The child is in a risk today. ළමයා අද අවදානක ඉන්නවා. Right? The woman is very powerful today. The woman is very powerful today. Then we can say that කාන්තාව අද ශක්තිමත්. මෙතන කතා කරන්නේ සමස්ත කාන්තාව ගැන. The woman. සමස්ත වර්ගයා ගැන. තව උදාහරණයක් ගත්තොත් the child කියන්නේ සමස්ත ළමා පරපුර. The woman කියන්නේ the woman is very powerful today. අද කාන්තාව ගොඩක් ශක්තිමත්. සරලව අපි ගත්තොත් එම තව උදාහරණයක්. The cobra is a sacred animal in India. The cobra. නයා යනු ඉන්දියාවේ. The cobra is a sacred. නයා යනු පූජනීය සතෙක් in India. නයා යනු ඉන්දියාවේ පූජනීය සතෙක්. The cobra is a sacred animal in India. උතර මෙතන කතා කරන්නේ සමස්ත නයි පරපුර ගැන. සමස්ත ළමා පරපුර, සමස්ත කාන්තා පරපුර, සමස්ත නයි සෙට් එක ගැන. එහෙනම් මෙතන කතා කරන whole population මුළු ගහණය ගැනම කතා කරනවා ඒක වචනයක් විදිහට දාන්න. ඒක අවස්ථා 7. ඊළඟට අපි සාකච්ඡා කරනවා 8 වන අවස්ථාව. නාම විශේෂී පදයක් මේ definite article එක the කියන එක පාවිච්චි කරන 8 වන අවස්ථාව අපිට ගන්න පුළුවන්. මෙන්න මේ වගේ. ඉස්සරහෙන් කලින් සදාන් කරදී the කියන එක යෙදෙනවා කියලා. ඊළඟට අපි සාකච්ඡා කරන අවස්ථා ප්‍රධාන වශයෙන් අපි 8 වන අවස්ථාව විදිහට ගන්නවා ප්‍රසිද්ධ orchestra. يعني තූර වාදක කණ්ඩායම ඉස්සරහෙන් orchestras ප්‍රසිද්ධ තූර වාදක කණ්ඩායම ඉස්සරහෙන් අපි ද කියන එක දාන්න. සරලව ගත්තොත් එම අපි තුමු ලංකාවේ මියුසිකල් බෑන්ඩ් එකක් තියෙනවා sunflower කියලා. අපි ඒකම නෙමෙයි තූර වාදක කණ්ඩායමක් තියෙනවා කියලා හිතමුකෝ. the sunflower. මෙතන කතා කරන්නේ තූර වාදක කණ්ඩායමක් ගැන. the sunflower. ඒතර තූර වාදක කණ්ඩායම ඉස්සරහෙන් ද කියන එක යෙදෙනවා. එතකොට අපි කතා කරනවා ද කියන වචනේ යෙදීමක් විදියට proper noun සංඥා නාම ඉස්සරහෙන් ද කියන එක යෙදුණා. අපි දන්න දෙයක් ඉස්සරහෙන් ද කියන වචන අපි සාකච්ඡා කරා. පොදුවේ සමස්ත ජනගහනය දැක්වීමට ද කියන වචනේ පාවිච්චි කරා. right. ඊළඟට තව අවස්ථා අපිට සාකච්ඡා කරන්න පුළුවන් සැලකිලි සංඛ්‍යාවක් කියන්නේ voltage. අපි දැන් කතා කරා යාළුවෝ ද කියන අවස්ථා මේ ද කියන definite article එක ද කියන definite article එකේ යෙදීම අපි අවස්ථා 8ක් සාකච්ඡා කරා. අපි මේකේ තව අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ව්‍යාකරණ පොත් අපි ගත්තොත් එහෙම ප්‍රසිද්ධ ව්‍යාකරණ පොත් ගත්තොත් ඒ සෑම පොතකම මූලික වශයෙන් දාලා තියෙනවා කරුණු කීපයක්. ඒ පාඩම් යටතේ අපිට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ පාඩම සරලව අපි ගත්තොත් එහෙම එක පොතක කියන දෙයක් තව පොතක සඳහන් වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ කියන්නේ 아무තු විදියට ව්‍යාකරණ ගොඩනගෙනවා භාෂාවේ. ඔයගොල්ලෝ පොතපත රිෆර් කරන කට්ටිය ඉන්නේ. පුරුනම් බලන ව්‍යාකරණ පොත් කියවලා මේ පොතේ තියෙන සංකල්පයට වඩා එහා ගිය සංකල්පයක් තවත් පොතක තියෙනවා. ඒ ආදී වශයෙන් අපි මේ ද කියන එකේ යෙදීම් තව අවස්ථා 8ක් කතා කරමු ඊළඟ පාඩමේදී. තව අවස්ථා 8ක් කතා කරමු. දැනට අපි අවස්ථා 8ක් සාකච්ඡා කරා ද කියන එකේ යෙදීම්. පසුව ඊළඟ දැන් මේ වීඩියෝ එක පොඩ්ඩක්
මේ පාඩම පොඩ්ඩක් දීර්ඝව ගියා. අපි ඊළඟ පාඩමේදී සාකච්ඡා කරමු ද කියන එකේ තව ඊළඟ අවස්ථා තව 8ක් සාකච්ඡා කරමු. දැනට අපි ඊළඟට වැදගත්ම මේ පාඩම අවසන් කිරීම සඳහා ඔබට වැදගත් වෙනවා අතිශය වැදගත් කොටසක් සාකච්ඡා කරන්න යනවා. විනාඩි 3ක් වගේ කාලයක් ගත වෙයි. බලන්න ඉන්න. right. අපි දැන් බලමු ද කියන එක කිසිසේත් දාන්න ඕනේ නැති අවස්ථා. ඒ කියන්නේ ද දාන්න බැහැ. මොනවාද ඒ අවස්ථා? ඔයගොල්ලෝ දැනටත් සමහර දරුවෝ දන්නවා. සමහර යාළුවෝ දන්නවා ද කියන එක දාන්න බැරි අවස්ථා. ඔයා මතක තියාගන්න භාෂාවේ English is considered as the most powerful universal language. So if you are able, it means that if you can use the language very well, it means that there will be many doors which will be there often for you. It means that there will be many doors which helpful for you to go through when you are trying to achieve your targets. So it is compulsory all of you to develop this language as a universal language. All of you can be strong with the language if you have good chasing power. It means that if you have hamayame හැකියාවක් තියෙනවා. Likewise that Albert Einstein say, if you want to win the life, you should tie your life to a goal. ඔයාගේ ජීවිතේ දිනන්න ඕන නම් ඔයාගේ life එක ඔයාගේ ජීවිතේ බැඳ තබන්න අරමුණක. If you want to win the life, you should tie your life to a goal, not to people or things. මිනිස්සුන්ටවත් දේවල් වලටවත් නෙමෙයි ඔබ ජීවිතේ බැඳලා තබා ගන්න තියලා තියන්න ඕනේ අරමුණකට. If you want to win the life, you should tie your life to a goal, not to things or people. Just focus your attention. The කියන එක යෙදෙන්නේ නැති අවස්ථා. Don't use the කියන එක පාවිච්චි කරන්න මෙපා මෙන්න මේ අවස්ථා වල කතා කරද්දී හෝ ලියද්දී. පළමු අවස්ථාව. ද යෙදෙන්නේ නැති පළමු අවස්ථාව. ඔය බලන්න කිසිසේත් ද පාවිච්චි කරන්න එපා. එක in front of ඉදිරියේ in front of the three meals. Three meals of the day. දවසේ වේල් තුන ඉස්සරහින් ද පාවිච්චි කරන්න එපා. In front of the three meals of the day. උදාහරණයක් විදිහට ඔයා මෙහෙම කවදාවත් කියන්න එපා. The lunch, the dinner, the breakfast. වැරදි. Right? I took my breakfast. මම breakfast එක ගත්තා. Did you take your dinner? Yes, I take my dinner. Not the dinner. Right? Did you take your dinner? Likewise. එහෙනම් වේල් ඉස්සරහින් ද දාන්න එපා. දෙවැනි එක ක්‍රීඩා ඉස්සරහින් sports. In front of sports. The cricket. That is totally wrong. The cricket. That is wrong. You can't use it. The cricket. That is totally wrong. You should use it. Cricket. I like to play cricket. I like to play the cricket. That is totally wrong. You should say I like to play cricket. එහෙනම් ක්‍රීඩා ඉස්සරහින් ද දාන්න එපා. ඊළඟ අවස්ථාව in front of මෙන්න මේ වචන දෙක ඉස්සරහින්. මෙන්න මේ වචන තුන ඉස්සරහින්. office විශේෂ අවස්ථාවක් කරනකොට ඒවා නිශ්චිතව අර්ථ දැක්වේ දන්න දෙයක් අර්ථ දැක්වීමක් කරනකොට ද මෙන්න මේ වචන ඉස්සරහින් ද දාන්න එපා. The office, the home, the work. එහෙම කියන්න එපා වැරදි. මේ වචන තුන ඉස්සරහින් ද දාන්න එපා. right? ඊළඟ හතරවන අවස්ථාව ඊළඟ පාඩම මම තව වැඩිදුර විස්තර කිරීම කරන්න මේ අයිය දෙන්න ඕනේ නැති උදාහරණ සමග අපි මේ වීඩියෝ එක පොඩ්ඩක් පළමු පාඩම පොඩ්ඩක් දීර්ඝව ගියා. නමුත් පාඩම අවසන් කරන්න අපි මේ කොට සාකච්ඡා කරලා පාඩම අවසන් කරමු. ඊළඟ පාඩමේදී අපි වැඩිදුර විස්තර සාකච්ඡා කරමු. ඒතර ද දාන්න එපා මෙන්න මේ අවස්ථාව. දවසේ වේල් තුන ඉස්සරහින් ද දාන්න එපා. ක්‍රීඩා ඉස්සරහින් ද දාන්න එපා. home, office, work කියන වචන තනියම පාවිච්චි කිරීමේදී ඇතැම් restrictions කීපයක් තියෙනවා. එතනින් පරිබාහිරව ද කියන එක දාන්න එපා. ඊට අමතරව ඔයා in front of the part of the body. Parts of the body. ශරීරේ. ඔයාගේ ශරීරේ කොටස් ඉස්සරහින් the head, the leg, the arm. ශරීරේ කොටස් ඉස්සරහින් ද දාන්න එපා. the head කියලා කියන්න එපා. head. Right? Likewise. එහෙනම් ශරීරේ කොටස් ඉස්සරහින් ද දාන්න එපා. Right? ඊළඟ පස්වන අවස්ථාව තමයි අපි කතා කරා. වේල් තුන ඉස්සරහින් ද දාන්නේ. ක්‍රීඩා ඉස්සරහින් ද දාන්නේ. office, home, work කියන වචන ඉස්සරහින් ද දාන්නේ. in front of parts of the body. ශරීරයේ කොටස් ඉස්සරහින් ද දාන්නේ. වැදගත් මේක. in front of diseases. රෝග ඉස්සරහින්. in front of diseases.
ඔයා රෝග ගැන සාකච්ඡා කරද්දී ඒ රෝග ස්තරයෙන් right the heart attack, the giddiness, right likewise the headache එම් පාවිච්චි කරන්නේ headache ඒ ආදී වශයෙන් එනම් රෝග ස්තරයෙන් ද දාන්න එපා ඒ සම්පූර්ණයෙන් වැරදි. එන යාළුවන්ට තේරෙන්නේ නැති මේ පාඩම පොඩ්ඩක් දීර්ඝව ගිය පාඩම. නමුත් ඔයාලට ලොකු දැනුමක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. මේ කාලේ පොඩ්ඩක් all of the world is undergoing in a very critical situation. All of you know that. All of we are facing to very dangerous pandemic. If we concern about the United States of America, even other countries, even Sri Lanka is a little bit lucky here because we have got only about less than 200 patients affected people in Sri Lanka. So I am also lucky and proud to be a Sri Lankan because of the reason that we have control, because of the present government has done fantastic things to take control this into some particular condition. So we don't want to be fear. There's countries protect, but they are taking some precautionary actions for the protection of the country. So we should salute to them. So likewise, අපි මුණ දෙමින් ඉන්න මේ පැන්ඩමික් සිටුේෂන් එක එපිඩමික් එක මේ ඔක්කොම නිරාකරණය වෙලා තව කෙටි කාලෙකින් අපිට ආයෙ පන්ති පටන් ගන්න පුළුවන්. පන්ති වලට එනකම් මේ දෙමව්පියන්ගේ ඉල්ලීම මත සහ සිසුන්ගේ ඉල්ලීම මත සමහර ඇතැම් ගුරුවරු කිව්වා මේම කරන්න කියලා. ඒ ඉල්ලීම මත තමයි මේ වීඩියෝ කරේ. අඩුපාඩු තියෙනවා නම් මෙන්ෂන් කරලා සඳහන් කරන්න. ඒක භාග්‍යයක් කොට සලකනවා. අපි every man is not perfect, then there may be some mistakes, but all of you can talk and we can be developed people day by day based on some instructions that we followed, right? Then thank you very much. Do your comments, do your suggestions for the lessons, right? Do your suggestions about this lesson. Then thank you very much to be with me for a long period of time.